වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ඒ සන්ධ්‍යා නිල්මිනී මහත්මිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් රත්නපුර ගිලීමලේ ඇඹුල්දෙනියේ පදිංචි සන්ධ්‍යා නිල්මිනී පේමසිරි මහත්මියගේ ජූලි මාස 2 වන දිනට යෙදුණු 44 වන ජන්මදිනය නිමිති කොටගෙන මෙම උතුම් ධර්මදේශනාව සිදු කරනු ලබන අතර මෙම ධර්මදානයෙන් ජනිත වන්නා වූ සියලු කුසල් ශක්තියින්ගේ ආනුභාවයෙන් එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබ උතුම් නිවන් මඟ සාක්ෂාත් වීම පිණිස මේ පින් හේතු වේවා. මිය පරලෝ සැපත් ඒ ප්‍රේමසිරි පියාණන් ඇතුළු පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. සුජීවත්ව සිටින කේ නන්දාවතී මෑණියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා කුසල ධම්මා uppajjanti uppannං වා අකුසල ධම්මා පරිහායන්ති යත ඉදං භික්ඛවේ කල්යාණ මිත්තතාති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි, මාතෘකාවක් ලැබී පවතිනවා සංසාරේ බිය සහ කල්යාණ මිත්‍ර සේවනයේ සම්පත්තිය අගය පැහැදිලි කරන ධර්මදේශනාවක් කරන්නයි කියලා. මා සතුටු වෙනවා මේ බඳු ඉල්ලීමක් කිරීම පිළිබඳව. මොකද මේ සංසාරයේ බිය පිළිබඳව අපි තරම් විග්‍රහ කරන්න ගන්නේ නැහැ. ඒක බොහෝ විට කියවෙන නිසා. නමුත් ඒක ධර්මානුකූල ශාස්ත්‍රීය විග්‍රහ කරන්න ඕන. ඒ විග්‍රහ කිරීමේදී තමයි කෙනෙකුට අනවරාග්‍ර කියලා කියනවා. මුලක් අගක් නැති, කෙලවරක් නැති, මොනම උගතෙක් බුද්ධිමතෙක් ධනවතෙක් වෙලාවත් යථාර්ථය ලබා ගන්න, අවබෝධය ලබා ගන්න බැරි බුදුරෙකුගේ ඇසුරෙන්, සදහම් ඇසුරෙන් ලබාගත යුතු අවබෝධය තනියෙන් කොහොමත් ලබා ගන්න බැරි මේ සංසාරය පිළිබඳව කෙනෙකුට තේරුණාම තමයි සසරෙන් මිදෙන්න අවශ්‍ය වෙන්නේ. මේ සමාජය දිහා බැලුවම මම දකිනවා සසර සැපතක්, සසර මිදීම දුකක් වශයෙන් තමයි ලෝකයා දකින්නේ. ඒක ත්‍රිපිටකයේ ගාථාවල පවා සඳහන් වෙලා තිබෙනවා. මිනිසුන්ගෙන් ඇසෙන් බලන විට මේකේ සැප තියෙනවා පේනවා. නමුත් මේ සසරෙන් මිදීම හිස්තැනක් විදිහට පේනවා. ඒ ජීවිතෙන් එහා පැත්තට මේ තියෙන දේවල් නැති වෙන නිසායි කල්පනා කරන්නේ. නමුත් ජීවිතය තුල ලැබෙන දෙයක් බවට පත් වුනහම ඒකේ දැන් බුදුන් වහන්සේ මේ සැනසීම ලබාගත්තේ අවුරුදු 35 දී නම් ඒක ජීවිතය තුල ලැබිලා තියෙන්නේ. ඒක ලබාගෙන බලන්න ඕනේ ඒක ප්‍රතිඵල මොකක්ද කියන එක පිළිබඳව. එහෙම නැතිව ඒකට හැකියාවක් නැහැ. තනියෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. තනියෙන් කරන්න පුළුවන් වෙනවා කියලා ථෙරවාදී ධර්මයේ සඳහන් වෙනවා. පසේ බුදුවරයෙකුට නම් ඒත් අන් අයට එලියක් නැහැ එහෙම ලබාගත්ත බව කියලා තමයි කියවෙන්නේ සම්ප්‍රදායානුකූල ගැන්වීම් වල. කුමක්ද සංසාරය කියන්නේ? අපි හිතන්නේම මෞකසෙන් බිහිවිලා මේ යන සත්වෙක් අපි කියලා. ඒ නිසා මේ ජීවත් වීමේදී ඇති කරගත්තා වූ ඇලීමට ගැටීමට අනුව අපට තවත් මේවා ඕනේ. එහෙනම් ඕනෑම කෙනෙක් ජීවිතයෙන් එහා පැත්තට බලාපොරොත්තුවක් තියෙනවා. මොනම ආගම් ભેදයකින් තොරවම ස්වර්ගය හරි, නිරය හරි, තව මොනවා හරි දිව්‍ය ලෝකේ හරි මොනවා හරි කැමති මොකක්කින්සද? තව ඕන නිසා, ඉන්න කැමති නිසා. නමුත් ඕන කෙනෙක් දන්නවා ආදාහනේ භූමදානෙන් අලු බවට පත් වෙනවරහම කයෙන් කවුරුත් යන්නේ නැහැ කියලා. එතනින් එහා පැත්තට ආගම් වල විවිධ මිත්‍යා දෘෂ්ටි උගන්වනවා, ඔප්පු කරගන්නත් බැරි විශ්වාසයක් පමණක් පවතින කාරණා. අපිට ඒව කතා කරන්න අයිතියක් නැහැ නිසා අපි කතා නොකර ඉමු. බුදුසමය මොකද්ද සංසාරය කියන්නේ? කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච
අපොච්චින්නම් පවත්තමානං සංසාරෝති පවච්චති. කෙනෙක් යනවා නෙවෙයි. පඨවි ආපෝ තේජෝ යනවත් නෙවෙයි. ඒ පඨවි ආපෝ තේජෝ ටිකක් මේ අපගේ කය වශයෙන් ගොඩ ගැහෙන්නේ ඇයි කියලා හොයාගන්න වෙනවා. ඔබ අරන් තියනවද මීමැසි රැජිනක් අතට? නැත්තම් බමර රැජිනක් අල්ලගන්න පුළුවන් දෙක කරන්න බැරි දෙයක්. අතට ගත්තොත් එහෙම ඉතුරු මීමැස්සෝ ටික සේරම අතවට එල්ලෙනවා අපිව දෂ්ට කරන්න නැතුව. ඒ රැජිනට තියෙන නායකත්වය පිළිගැනීම යටතේ. අන්න ඒ වගේ මේ අපේ කර්ම ශක්තිය වටා ගොඩනැගුණු එකක් තමයි මේ කය කියලා කියන්නේ. කර්ම ශක්තිය කියන එක අපි විසින් සංසාරේ රැස් කරන දෙයක් අනාගතය සඳහා. මේ ජීවිතයට අපි ඇවිදින් තියෙන්නේ අතීත කර්ම ශක්තියක් තුළ. දැන් ඒක හෙව්වට වැඩක් නැහැ, ගත වෙලානේ. ඒ පැත්ත හෙව්වට වැඩක් නැහැ. අර පෙර කොහොමද මම උනේ කියලා හොයන්න එපයි කියලා පේන. දැන් ගත වෙලානේ, උත්තරයක් නැහැ නේකට. අනාගතයට වෙන්නේ කොහොමද? ඒක අපිට හොයාගන්න පුළුවනි. විතරක් නෙමෙයි අනාගතයට වෙන්න තියෙන දේ නවත්තන්නත් පුළුවනි. එතකොට කොහොමද මේ කන්දානං පටිපාටි ධාතු ආයතන ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ අඛණ්ඩ පැවැත්මට සංසාරේ අඛණ්ඩ. කය නම් ඛණ්ඩ වෙනවා, නමුත් ස්කන්ධ ධාතු වෙන ඛණ්ඩ වෙනවා කියලා පෙන්වන්නේ නැහනේ. අන්න මේ කය අපි පාවිච්චි කරන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින්නා වූ අරමුණ මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නිසා ස්කන්ධ. ස්කන්ධ පහෙන් පහටම මැරෙනවා. ඇහැ තුලත් පහ මැරෙනවා. එහෙන් කනටත් මැරීම සිදු වෙනවා. නමුත් මැරෙනකොට නැවත හටගන්න හේතු තියලා තියෙනවා. විදුලිය දැල්වෙනවා. නමුත් විදුලිය මොහොතින් මොහොත නිවෙනවා. නමුත් ආපහු විදුලිය සැපෙන නිසා අතරක් නැතුව දැල්වෙනවා, පේනවා. නමුත් මොහොතක් ගානෙම මේ අවසානය තියෙනවා. නමුත් ඒක පේන්නේ නැහැ අපට. ඒ වගේ ජීවිතයක අපට මේ අතරක මරණය පේන්නේ නැහැ, පැවැත්මක් පේනවා. ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඉතින් මම පැහැදිලි කරලා නිසා අමුතුවෙන් හදන්න ඕනේ නැහැ. රූප කියන්නේ මතක තියාගන්න ඇසේ හම්බ වෙන රූපයට කියන එක, කනේ හම්බ වෙන ශබ්ද රූපයට, ඒක මුල් කොටගෙන වේදනා සංඥා සංකාර කියලා. ඒ වගේම මේකට තියෙනවා මේ ධාතු පඨවි ආපෝ තේජෝ එහෙම නෙමෙයි, මතක තියාගන්න. තවත් තියෙනවා අටලොස් ධාතු කියලා එකක් තියෙනවා. ධාතු කියන්නේ මූල තත්ත්වයන් කියන එක. ඒ කියන්නේ මේ අපේ පැවැත්මට මූල 6ක් 18ක් බලපානවා. 6ක් තමයි ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කය අරමුණු ගන්න පුළුවන් හැකියාව. ඒකට ප්‍රසාද 6 කියනවා. ඒවට හම් වෙන්නා වූ ඉස්සරහින් තියෙන නාම රූප වල සෙවණැල්ල ගෝචර රූප කියලා කියනවා. එතකොට ප්‍රසාද 6යි, ගෝචර රූප 6යි, විඥාන 6යි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන 6යි අටලොස් ධාතුව. එතකොට අටලොස් ධාතුව අපේ ශරීරය තුළ ඔය කියන විදිහට ඇසෙන් කනෙන් නාසෙන් හට ගන්නවා, ස්කන්ධත් හට ගන්නවා. එතකොට මේව නැවත නැවතත් හට ගන්නවා. චක්කායතන, සෝතායතන ආදී වශයෙන් ආයතන 6ක්. එතකොට අපේ කය තුළ මේ ස්කන්ධ ධාතු ආයතන වෙනම පවතිනවා. ඒ පැවතීමේදී අපි උදව් කරගන්න නිසා කය වචන සිත මේක අනුව අපේ සිතේ අනාගත විපාකයක් දෙන්න අවශ්‍ය කර්ම වර්ගයක් රැස් වෙනවා. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම කියනවා බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිස්සු රැස්කත් කර්ම වලට. ධර්මයේ සඳහන් කරනවා අපුණ්‍යාභි සංකාර, පුණ්‍යාභි සංකාර, අනිජ්ජාභි සංකාර. දැන් මෙන්න මේ ජීවිතාවසානයේට කය අතහැරුණාට අර කන්ද ධාතු ආයතන අතහැරෙන්නේ නැහැ. අඛණ්ඩ පැවැත්මක් නේ. දැන් ඔබ මෙහි බාහිර ලෝකේ කතා කටයුතු කරමින් ඉන්නවා, නින්දට වැටෙනවා. එතකොට බාහිර ලෝකේ නෙමෙයි දැන් තියෙන්නේ. නමුත් අඛණ්ඩ පැවැත්මක් තියෙනවානේ. නින්ද කියන්නේ එක්තරා විදිහක පරලොවක් බැලුවා. මේ ලෝකේ නෙමෙයි. මේ ලෝකේ ඉරහඳ මොකක්වත් ඕනෙත් නැහැ. කයක් තියෙන නිසා තමයි හුස්ම ගන්න ඕන. කය පැවැත්මට. එහෙම නැත්නම් අර සිතුවිලි ලෝකේ හදාගත්ත වෙනම ලෝකයක්. ආයේ ඒකෙන් මේකට එනවා. අවදි වෙනවා කිය. අන්න ඒ වගේ සිහින ලෝකෙට වැටීම තමයි මේ යාම කියලා කියන්නේ. එතකොට මිය ගියාම සිහින ලෝකේ එක්ක මව් කුසක නැත්නම් ඕපපාතික ප්‍රතිසන්දියක. ඕපපාතික ප්‍රතිසන්දියක නම් කයක් හැදෙන්නේ නැහැ, හීන ලෝකේ තියෙනවා.
තමන් අර කළ කී දේවල් දකිනවා. මෙන්න මේ විදිහට සත්වයාට ජීවිත අවසානයේදී එක්රැස් කරලා පාප කර්මෙන් පරලෝ යන්න පුළුවන්, පුණ්‍ය කර්මෙන් පරලෝ යන්න පුළුවන්, ධාන කර්මෙන් පරලෝ යන්න පුළුවන්. මේ ඥාන හදාගන්න පරලෝ ටිකට තමයි සංසාරය කියලා කියන්නේ. මේ සංසාරේ බෙදලා තියෙනවා දුගති හේවත් දුක්ම විඳින ස්ථාන හතරක් හේවත් සතර අපායත්පත්ති කියලා. සැප දුක් දෙකම විඳින්නා වූ ස්ථානයක් වශයෙන් මිනිසුත්පත්තිය කියලා. සැප පමණක් විඳින විද්‍යානක් වශයෙන් දිව්‍ය ලෝක 6 කියලා. මේක පව්පින් දෙකට බෙදලා තියෙනවා, දෙකේ විපාක. මේකට කියනවා 11 කාම භූමිය කියලා. මෙන්න මේ දෙකේ ඇවිදින්න තමයි පුළුවන් පුද්ගලයෙකුට පව් හරි පින් හරි කරලා. ඔය අපේ සමාජයේ ලොකු මතයක් තිබුණාට පහුගිය කාලේ දැන් නම් අඩු වෙගෙන යනවා. මේ නිවීම කියන එක පිනේ විපාකයක් වශයෙන් ලබන්න පුළුවන් කියලා නෑ. බුදුන් වහන්සේ රහතන් වහන්සේට නම් කරලා තියෙන්නේ පුඤ්ඤ පාප පහිනස්ස ඤත්ති ජාග්‍රතෝ බයං. සසරේ පැවැත්ම පිළිබඳ බයක් නැත්තේ පින්පව් ප්‍රහීන කර කෙනාට. ඒකෙන් කියන්නේ යහපත් දේවල් කරන්න එපා කියලා හැම. ඒ ප්‍රහීන කියන එකෙන් පෙන්වන්නේ අර සසර උපදින්න තියෙන හේතුව අවසන් වෙන්න ඕන කියන එක. එතකොට මේ කියන විදිහට මේ තැන් ගියාපුවම මොකද වෙන්නේ? මෙහෙන් හදාගෙන යන්නේ අදාළ ලෝකයේ. දැන් ඔය බාලපඬිත සූත්‍රයේම සඳහන් කරන්නේ මොකද? උපමාවක් මගින් පෙන්වන්න උත්සාහ කරලා තිනවා බුදුරජාණන් වහන්සේ. ඒ තමන්ට අදාළ පාප කර්මයට අදාළ සියලු දුක්ගිනි මැවි පේනවා. විඳවන්න ඕන කියන එක. ඕක ඉතින් ඔය ඔබ මේ දැකලා ඇති සමහර විට ඔය මේ පාප කර්මයන් කරමින් ඉඳලා ජීවිත අවසානයේ මේ යන්නේ අදන හය කෙඳිරි ගන්න හැටි, කෑ ගහන හැටි, ගිනිදල් පේනෝ කියලා කෑ ගහන හැටි ඔබට පේන්නේ නැහැ. ඇත්තටම එතකොට මේ පේනවා නම් ඒකේ දැවීම නැද්ද? අනිත් අයට නැති වුණාට එයාට තියෙනවානේ. ඉතින් ඒ බඳු හිතේ ගිනි දැවෙන ලෝකයක් හදාගත්තොත් ඒක නින්දෙනම් ඇහැරවලා ඉවර කරන්න පුළුවන්. පැය 5කින් 6කින් ඒක ඉවර කරන්න පුළුවන්. මනෝ ලෝකෙට වැටෙනම ඇහැරවන්න කෙනෙක් නැහැ. ඒකයි විපාක ගෙවෙනකල් මැරෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න බුදුන් වහන්සේ මේ පෙන්නපු අපාය උපමාවක් මගින් පෙන්ලා තිනවා ඔක්කොම උපමා. ඒ උපමාව තේරුම් ගන්න උපමාව දෙයක් කොට ගන්න එපා. ඒකෙන් පෙන්වන්නේ ඒක නෑ නෙමෙයි තියෙනවා විඳවන්න වෙනවා කියන එක. හැබැයි ඉතින් ගෙවලා ඉවර වුණාම හීන ප්‍රතිසන්දියකට ආපහු වෙන්න වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට ඒ ඕපපාතික කොටසක් තියෙනවා. ඒ වගේම අපට ওই පේන තිරිසන් සත් නිරිකිර සත්ත්ව කොටසකුත් තියෙනවා. මේ මිනිසා විසින් කරන ලද පාප කර්ම බරපතල කාප කර්මයන්ගේ සංසාරය. ඒ පව් එකතු කිරීමෙන් හම්බ වෙච්ච සාරය. මම ඒකට කියන්නේ පව්සාර කියලා. දැන් අවිද්‍යාවක් තුළ ධර්මයේ තේරුම් ගන්න නැතුව පින් රසාර වුණාම දන්නේ දීලා සිල්වත් වෙලා පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා සිල්වත් වෙලා අඩු මැදිම ඉහළ දාන දීලා පිනෙනුත් ලෝකයක් හදාගන්න පුළුවන්. මව් කුසකට ගියොත් ඝනකයක් හැදෙනව නැත්නම් ඕපපාතිකයි. එතකොට දෙවියෝ කියලා කියනවා. දැන් අර වගේ ගිනිදැල් පේන්නේ නැහැ. දැන් තියෙන්නේ භද්‍රකටේ සුරබිදේනුව අර සිතූ පැතූ සම්පත් ලැබෙනවායි කියන්නේ. ඒ කියන්නේ මොකක් අතගාලා හම්බ වෙනවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. දැන් ඔබට මගුල් ගෙදරක ගිහින් ඉන්නවායි කියන්නේ. කෑම හම්බ වෙනවා, සංගීතය හම්බ වෙනවා, ඔක්කොම හම්බ වෙනවා ළඟට. ඒ සතුටින් ඉන්න නිසානේ. අන්න ඒ වගේ ඒ ලෝකේ හිතන ගමනින් සියල්ල සිතුවිලි වල පහළ වෙනවා. එතකොට ඒක ජරා නෑ, ව්‍යාධි නෑ. දැන් අපිට මේ දි รา යාම සහ ලෙඩ තියෙන්නේ. දෙවියන් උපදිනකොටම ලොකුයි කියලා කියන්නේ ආපහු ඝනකයක් නැති නිසානේ. ඒ ඝනකයක් හැදෙන්න මාස 6ක් යනවා. එහෙනම් ඇස්කම් ආදී හැදෙන්න මාස 10ක් යනවානේ අපිට මව කුසක. එහෙනම් දෙවියොත් උපදින්න ඔය කියන විදිහට ඇස්කම් තියෙනවා නම් මාස 10ක් නැත්තම් ඊට වඩා වැඩි කාලයක් ඉන්නවානේ. දැන් මාස 2කමාරයි අවුරුදු 10ක් 12ක් ඉන්න සතෙකුට, මාස 24යි ඇතෙකුට අවුරුදු 7-8000ක් ඉන්නවා නම් දෙවියන්ට එන අවුරුද්දක් විතර, අවුරුදු 2ක් විතර මව කුසක ඉඳුයි 5ක් විතර. නෑ උපදිනවා ඒ ගමම්ම. අනේ පිළිසතුමා චුත වෙලා ගිහින් ආපහු ආවයි කියනවනේ. මට්ටකුණි දිවිපුත්‍රය ආවයි කියන ආපහු. ඒ මොකක් නිසාද? ඒ පඨවි ආපෝ තේජෝ වලින් රාශි වෙන ඝනකයක් නැති නිසා මනෝමය කයකින් ඉන්නේ. මතේරුම් ගන්න ඕන. ඔබ වැනි අය මේ වගේ මාත්‍රකාවක් ඉදිරිපත් කරපුවම මට තියෙන වාසිය ඕකයි. මේ පැත්ත කියලා දෙන්න පුළුවනේ.
එතකොට එතන ඉන්න අයට ඒ තියෙන සැප නිසා ආය මේ ලෝකෙ මෙතරම් මේ ඝනකයක් තිබිලා අටලෝ දහමේ කම්පාවක් තිබිලත් ඔබට නිවන ඕනේ මේ සැප හොයනකොට මේ අටලෝ දහමකුත් නැති දේශපාලනයකුත් නැති දරිද්‍රතාවයකුත් නැති මේ ලෝකේ ආය වෙන නිවන් ඉල්ලන්නේ නැහැ. එහෙනම් දෙවියෝ කියනවා පුඤ්ඤානිකයි රාතසුඛා වහානි. බුදුහාමුදුරන්ට යෝජනා කරනවා මේ සැපගෙන දෙන පින් කරන්න. මොකද ඒගොල්ලෝ දැන් පිනින් ඉන්නේ නිවනක කියලා හිතන් ඉන්නවා. නමුත් පින කියන්නේ පුම්බන ලද හුලම් බෝලයක් ඒක බහිනවා කියලා තේරෙන්නේ නැහැ. බැලුන් බෝලයක් බැලුනේ හුලම් පිරෙව්වට කොච්චර ගැට ගැහුවත් හුලම් ලීක් වෙලා බහැලා යනවානේ. ඒ වගේ මේ අපායේ කර්මත් පෞසාර ගෙවෙනවා. දැන් පින්සාර දෙවියෝ. ඒකත් 8,000කින් 15,000කින් 20,000කින් ගෙවෙන්න පුළුවන්. ඔය අපි දැන් ඔය දේවාල හදාන දෙවියන්ට මේ උපස්ථාන කරනවා. බෞද්ධ ආගමික නොවන. හැබැයි දෙවියෝ චුත වෙලාවත් දන්නෙත් නැහැ ඒ තැන්වලින්. අපි දන්නවා දෙවියෝ සදාකාලිකයි කියලා. එතකොට එතනින් චුත වෙන්න වෙනවා. අපාගත සත්‍ය හීනපත සංධියකට එනවා. දෙවියෝ මිනිසුන් අතරට හෝ හීනපත සංධියකට යන්න පුළුවන්. මොකද පව් ඉස්සර වුණොත් ඉතුරු පව් ඒ වගේම තව අමාරු වැඩක් තියෙනවා. බුදුන් වහන්සේ 15 වෙනි පෙර විමුක්ති කාමෙන් ගිය පාර. ඒක ඔය කාම කියන්න පද්දර පිනවන සැප අතහැරලා සංසුන් සුවයක් හොයපු අය. ඔවුන්ගේ හිතේ ඉපදුනා මේක. ඒ හින්දා ඒකට සංසුන් සමාධිය ධානය කියලා කියනවා ලෞකික. ඔවුන්ට පවෙන් නෙමෙයි පිනෙන් නෙමෙයි ධානයෙන් කාලක්‍රියාන්න වෙන්නේ. දැන් ඔවුන්ගේ සාර ධාන සාර. ඔවුන්ට රූපාවචර ධාන වර්ගයක් තියෙනවා. ඒ අනුව ස්ථාන 16ක උත්පත්තියක් පෙන්නනවා. අරූපාවචර ධානයක් 4ක් තියෙනවා. ඒ අනුව 4ක් පෙන්නනවා. මේක 20යි. සත්වයින් වාසය කරන්නා වූ ස්ථාන 31 තලයම කර්ම විපාක. සංසාරයේම කර්ම විපාක. අපායේ යම රජුරෝ දනුවන් දෙන්න ඇරෙන්න ගැලවෙන හැටි කියලා දෙන්න දන්නේ නැහැ. දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා නේ මං කියන උපමාවක් විතරයි. දෙවියන් ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයා කියමුකෝ. ඊට පස්සේ ඔය සැප විඳින්න ඇරුණාම ඊට එහාට දෙයක් කියවෙන්න දන්නේ නැහැ. චුත වෙලා මෙහෙන්න වෙනවා. ආගන්තරෝ පුනබ්බව. බ්‍රහ්මයින්ටත් සසර ගමන කෙලවරක් නැහැ. සසර ගමනේ සසරෙන් පිට වෙන්න දොරටුවක් අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ නැහැ. රූපාවචර අරූපාවචර බඹතලවල. ඒ නිසා ගියොත් එන්න ඕනේ. හැබැයි ගිය තරම් ලේසියෙන් එන්න බෑ. අපි හිතන් ඉන්නවා අපට ඕන වෙලාවට ගිහින් ඕන වෙලාවට එන්න පුළුවන් කියලා. ඒකනේ ඔය මේ පරලෝක ගිහින් තුස්ස දිව්‍ය ලෝකෙ ඉපදිලා ආය වෙලාවට මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න හිතන් ඉන්නේ මේගොල්ලෝ. මේ ජීවිතේම ඕන වෙලාවට මැරෙන්න බෑ කාටවත්. වහබි නැත්තම් එහෙම. මැරෙන්න කල් ඉන්න ඕන. ඒ වගේ මේ තැනක උත්පත්ති ලබන්නේ කිසියම් කර්ම ශක්තියකින්. ඒක ගෙවුනහම එතනින් චුත වෙන්නේ. එතකොට එහෙනම් එහෙ මිදෙන්න තැනක් නැහැ. ඇවිදින්න නේද පුළුවන්කමක් තියෙන්නේ. නමුත් මේ එකකට දුක් විපාක, එකක ලෞකික සැප විපාක, එකක සංසුන් සුවයක් තියෙනවා. ඉවර නෑ. දැන් අර නින්දකදී ලස්සන හීනයක් දැකලා ඇහැරුණාම හීනේ නෑ වගේ ධාන සුවේ ඉඳලා චුත වුණාන් පස්සේ ඒක නෑ. ආපහු එනවා කියලා තියෙන හීනපති සංධියකට. දෙවියෝ බ්‍රහ්ම ලෝකේ උපදින්නේ නෑ. මිනිස්සු පවෙන් පිනෙන් ධානයෙන් අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. බ්‍රහ්මයෝ චුත වෙලා හීනපති සංධිය වලට එනවා. දිව්‍යෝ චුත වෙලා මිනිසුන් අතරට හීනපති සංධිය වලට එනවා. අපාගත සත්වයෝ චුත වෙලා හීනපති සංධියකට මිනිසුන් අතර අංග විකල මන්ද බුද්ධික වෙනවා. එතකොට මේක ඉවරයක් නෑ. මේකට තමයි කන්දානම් අර අඛණ්ඩ පැවැත්ම කියලා කියන්නේ. දැන් ඔර මම උදාහරණයක් පෙන්නනවා. ඔය බයිසිකල් රිම් එකක් වගේ එකක් හරි ගස්සලා තියලා ඔකට කූඹියක් ඇතුල් කරන්න. උට පිට වෙන්න තැනක් නැත්නම් එහෙම ඌ රවුම පුරාම යයි. මේ පැත්තට යයි මේ පැත්තට යයි. උට පිට වෙන්න තැනක් නැහැ. ඒ වගේ සංසාරේ ගැලවෙන්න තැනක් නැහැ. ඒ වගේම ඕකේ තව කාරණා ටිකක් තියෙනවා. ඔය සසර කතරක පියසටහන් කියලා මම කියවපු පොතක් තියෙනවා. මේකේ ඔය අතීතයේ දැක්පු කෙනෙක් පිළිබඳ අර මෝහණය තුලින් කරපු කතා තියෙන්නේ ආත්ම 80ක් විතර, ජීවිත 80ක් විතර. අන්න ඒකේ කියවෙනවා හොඳ දෙයක්. අපට අපේ අතීතයේ පේන්නේ නැති වුණාට අපි රජ වෙලා, බලු වෙලා, හිඟා කාලා, කුමාරය වෙලා, කුමාරියෝ වෙලා, දුප්පත් වෙලා, ධනවත් වෙලා, නැවෙන් වැටිලා, ගිනිගෙන මැරිලා, කාන්තාරවල ඔය සේරම වෙලා තියෙනවා. අර කතාව ඒකයි පෙන්වුවේ. අද නැති වුණාට. එතකොට එහෙම වෙන්නේ කවුරු වශයෙන්ද? පෘථග්ජන කෙනෙක් වශයෙන්. දැන් මේ කොවිඩ් වසංගතය තුල
නිල නොවන බෙහෙත් හොයන්න මිනිස්සු මොකද මහන්සි වුණේ? පොරාල්ලාල මැරෙනවට බයයි. එහෙනම් පෘථග්ජනයා මේ ලෝකේ කොතන ඉපදුනත් මොන ආගමේ ඉපදුනත් මැරෙනවට බයයි. දැන් ඒකට බෙහෙත් හොයනවා නේද? නමුත් මැරෙන්න වෙන්නේ නැද්ද? යුද බිය, ගිනි බිය, ජල බිය සහ නොයෙකුත් මේ බිය අදත් ඉදිරියටත් මේ වගේම වසංගත මේට ඉස්සරත් හැදිලා තිබුණායි කියලා ලක්ෂ ගණන් මේ ගියයි කියලා කෝටි ගණන්. අද තරම් ප්‍රතිශක්ති කරන දිනු නැති යුගයක කරන්න දෙයක් නැතුව ප්‍රතිශක්තිය ඇඟේ ඇති වෙලා ජීවත් බීතේ බේරෙන තුරු අනිත් අයට මැරෙන්න වෙනවා. එතකොට ඒවැ බිය ඒවයේ බිය කොපමණද? ඒ අනුව ගත් කල තව දෙයක් තියෙනවා. මේ ඉපදුනහම යම් තැනක වර්තමාන සමාජයේ ආගම කියන්නේ මව්පියන්ගෙන් හම්බ වෙන දෙයක්. හරි හෝ වැරදි ඒක හරි එයාට. ඒ ඉගැන්වීම් තුළ කොටු වෙනවා. අයිට එහාට හොයන්න ලේසියකින් කෙනෙක් යන්නෙත් නැහැ, අවසරත් නැහැ සමහර අයට. දැන් මොකද කරන්න? ඒ මිත්‍යා දෘෂ්ටි පොදිමැදගෙන ජීවත් වෙලා ජීවිත අවසාන වෙනකොට පෘථග්ජනයට වෙන දෙයක් තියෙනවා. පෘථග්ජන ඔක්කොටම වෙන දෙයක්. මේ කියන හැම දෙයකටම මුහුණ දෙන්න ඕන. අකාලේ මේ යන්න ඕන. වැඩිහිටියන් ඔබ ඉන්නේ නැද්දි මේ යනවා. දරුවන් මේ යනවා. යුද බිය ඇති වෙනවා. දිනි බිය ඇති වෙනවා. ඇස් අන්ධ වෙනවා. කකුල් කපන්න වෙනවා. මේ වගේ තව ඒවා කයක් ගත්තොත් ඒවායේ තිබෙන්නා වූ ඉරණම් විවිධත්වයේ තියෙනවා. එතකොට ඒවා නිසා සිතට දැනෙන වේදනාව සැපතක්ද? මේක නිකන් මම දකින්නේ මෙන්න මෙහෙම. දැන් ඔය මේ වාහනයක් නම් මෙහෙවන්න පුළුවන්. නූතන නැවක් නම් මෙහෙවන්න පුළුවන් ඕන පැත්තට ඉන්ධන දහවන නිසා. රුවල් නැව කොහොමද මෙහෙව්වේ? ජලයේ උඩ ඉන්න නැව හදාගත්තා, මෙහෙවීම හුලඟට බාර දීලා තියෙනවා. හුලඟ හමන පැත්තටනේ යන්න ඕන. ඒ හුළඟ හමන දිසා මාරුවීම අනුව රටින් රටට යන්න ඒගොල්ලෝ ඒ කාලේ මේ හුළං හැමීම යොදාගත්තා. අන්න ඒ වගේ මේ සංසාරයේ නැමැති මේ සංසාරයේ නැමැති සාගරයේ මේ ජීවිත නැමැති නැව පව් හුළඟ, පින් හුළඟ, ධාන හුළඟ හමන පැත්තට යනවා. ඔබ අසුරු කරන්නා වූ අයගේ ආකාරය අනුව ඔබ පව් බර වෙනවා, පින් බර වෙනවා, ධාන බර වෙනවා. දැන් සාගරේ අපි දන්න නිසා මේ පැත්තෙන් පිටත් වෙලා ඉස්සරහටම ගියොත් ආපහු අපි කියමුකෝ මඩ කලුපෙන් පිටත් උනායි කියලා රවුමක් කරකිලා කොළඹට එන්න පුළුවන්. රවුමක් නේ. ඒ වගේ මේ සංසාරේ කරකෙන්න පුළුවන්. තවත් දෙයක් මම දකිනවා. මිනිස්සු තමයි කර්ම රැස් කරලා සසරක් හදාගන්නේ. එහෙ විපාක විඳලා මෙහෙ එන්න ඕන ආයේ කර්ම රැස් කරන්න නැත්නම් විමුක්තිය ලබන්න. අර එක තැනකවත් විපාක ගෙවනව ඇරුණාම මම දකින්නේ නැහැ කර්ම රැස් කරනවායි කියලා. අපාගත වෙලා විපාක ගෙවනවා. දෙවියෝ පින් විපාක ගෙවනවා. බ්‍රහ්මයෝ ධාන විපාක ගෙවනවා. උලම් බැස්සාම බැලුනේ බිමට වැටෙනවානේ. හොඳයි, ඔබට පුළුවන් ද කැමති වෙලාවට මව්කුසකට එන්න? ඒක ඊටා දුර්ලභ අමාරු දෙයක්. මන්දයත් මේ සිත් ඇතුළ ලෝකයක් හදාගෙන මියගිය සංඛ්‍යාව ගණන් කරන්න අපට බැහැ. ඒක තියෙන අර දිවසක් තියෙන්න ඕන මොගලන් හාමුදුරුවන්ට වගේ මේ සිතින් දුක් විඳින සංඛ්‍යාව අපි අවට කොච්චර ඉන්නවද කියලා මනෝලෝකයක් හදාගෙන. ඒ නිසා ඇවිදින් අපි ඉන්නේ ගියොත් එන්න ලේසි නෑ. ඉස්සර නම් සංස්කෘතිය තුළ අම්මලා තාත්තලා 10-12 දෙනෙකුට මෙහාට එන්න පාර කැපුවා. ඒ උපදින්න කැමති සත්වයින්ට පාර කපලා දුන්නා. නමුත් ජීවන ප්‍රශ්නයි තවත් ප්‍රශ්න නිසා මේක සීමා වෙනවා. 12 10ට 10 5ට 5 3ට 3 2ට 1ට. අද එහෙම දරුවන් 4 දෙනෙක් හොයාගන්න අමාරුයි. දෙන්නයි නැත්තම් 3 දෙනයි වැඩිම උනොත් 4 දෙනයි. චීන දිහා පැත්තට නීතියක් නම් දාලා තිනවා දෙන්නට එක්කෙනයි කියලා. තමන් ඉපදිලා ජීවත් වෙන්න කැමති උපදවන්න ලීලා තියෙනා වූ වර්ම පාවිච්චි කරලා දරු සම්පතකට ජීවය දෙන්න දැන් ඉන්න අය කැමති නැහැ. හැකියාවක් දීලා තිනවා දෙන්නෙකුට එකතු වෙලා උපදවන්න කියලා. ඒක පාවිච්චි කරනවා තමන්ගේ පෞද්ගලික ආස්වාද සඳහා අර උපදවන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි නූතන දියුණු සාක්ෂණයේ ඔස්සේ උපදින්න මව්කුසට ආපු අය උපදිනවට වඩා වැඩි සංඛ්‍යාවක්
ගබ්සා කියන වචන යටතේ නීත්‍යානුකූලව නීති විරෝධීව වෛද්‍යවරු හෝ අම්මා හෝ තවත් හොර වෛද්‍යවරු හෝ කවුරු හරි මරනවා. ඒ මෙලොවට එන්න ඉන්න අයනේ. ඔබ එතෙන් ආවොත් ඔබට මොකද වෙන්නේ? පරලෝ යන්න වෙනවා අපහෝ. තේරෙනවද මේ ලබාගත් මනුස්ස ජීවිතය කියන එකේ ලෝකේ පවතින ආත්මවාදී ආගම් ඔක්කොටම අයිති මව්පියන්ගෙන් මිදිලා බුදුරෙක් වැනි අනාත්ම දර්ශන දේශනා කරන්නා වූ එක පරම්පරාවෙන් විශ්වාසයෙන්වත් අදහන ඒ වගේම ඇස්කං නාස දිව කයවල අඩුවක් නැති සහ අක්කන සූත්‍රයේ සඳහන් පරිදි බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩගන්න බැරි තැන් 8ක් විශ්වයේ ලෝකෙ තිබියදී ඒ 8න් මිදලා උපන් මේ තැනට කියනවා නවනිෂණ සම්පත්තිය. බුදුන් වහන්සේගේ විවරණයන්ට අනුව ෂණ සම්පatti ලාභීන්ට පමණයි බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩක් ගන්න පුළුවන්. මිනිසුන්ට තමයි ධර්මයෙන් වැඩක් ගන්න පුළුවන්. අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා මිත්‍යා දෘෂ්ටි කුලයක ඉපදලා ධර්මයෙන් නැති රටක ඉපදලා අසඤ්ඤ තලයක ඉපදලා අපායේ ඉපදලා ඒ අරමමාර අටකින් කීපයක් කියුනේ විපාක ගෙවනව ඇරුණාම ඊට එහාට යන්න බෑ. මන්දයත් ඒ හැම එකක්ම දුෂ්ට වූෂණ අවස්ථා. ධර්මයෙන් සහ බුදුන්ගෙන් වැඩක් ගන්න බැරි. අනුපාතය බලන්න. ඔක්කොම ෂණ 9යි 9න් 8ක් දුෂ්ටයි 9න් එකක් ෂණයි සම්පත්තියක්. අර 8ම මග ඇරලා ඔබ ඇවිදින් ඉන්නවා. හැබැයි ඒ 8ේම කරන જાති මෙහෙ කරන්න ගත්තොත් කර්ම කරලා විපාක ගෙවන එක අර 8ේමත් කරනවා තප දුක් වශයෙන්. ඔබත් දැන් කරන්නේ කර්ම විපාක ගෙවලමින් කර්ම විපාක රැස් කරන එක නම් අර මනුස්සාත්ම භාවයේ ලැබ සදහම් හමු වීමෙන් කරන්න ඕන කාරණේ දොරටුව ඔබට හමු වෙන්නේ නැහැ. ඒක තමයි දොරටුව. සසර ගමනින් නිදහස් වෙන්න යන්න තියෙන එක තමයි දොරටුව. එතකොට තේරුණාද මේ අර කූඹියට ගැලවෙන්න තැනක් නැහැ වගේ මේ සසරේ කොහෙවත් ඉවරයක් නැහැ කියලා. අතීතයේ ගත වෙලා වර්තමානයේ ඉන්නවා අනාගතයට තමන් මිනිසෙක් වශයෙන් ඉඳලා උපදින්න තැන් හදනවා පවෙන් පිනෙන් ධානයෙන්. හදාගෙන යනවා. ඒක බුදුවරු දකිනවා සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝගේ අපායක් කොහෙද තියෙන්නේ? දිව්‍ය ලෝකයක් කොහෙද තියෙන්නේ? මෙහෙ ඔක්කොම තියෙන්නේ කියලා කියයි. අපාය පොළොව යට දිව්‍ය ලෝකේ උඩ බ්‍රහ්ම ලෝකීටත් උඩ කියලාත් කියයි. ඒ තමන් හිතන හැටියට ඔය. නමුත් ඒවා ධර්මයේ ඉගැන්වීම් අනුවගත් කල නෑ කිව්වොත් වැරදි. හැබැයි මහ පොළොව වගේ තැනක තියනවා කිව්වොත් ඒකත් වැරදි. දැන් මේ මහ පොළොවක් තියෙනවානේ අපිට. ඒ හින්දා අපිට පේනවා තියෙනවා. නෑ දැයුත් පේනවා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ නැත්තම් ලංකාවට ආපු මිහිඳු මහරහතන් වහන්සේ බාල පඬිත දේවදූත වැනි සූත්‍රයේ ආශ්‍රයෙන් ඒවැ විපාක වාරයේ උපමාවකින් පෙන්වලා තිබෙනවා. මේ උපමාවකින් පෙන්නනවා කියන එක අපේ අය දන්නේ නැහැ. අන්න ඒකයි වැරද්ද තියෙන්නේ. සියල්ල උපමා. මත බෑනේ පෙන්වන්න. දැන් සක්විති රජකම කොහොමද කියලා මේ දෙවියන්ගේ සැප කොහොමද කියලා අහපුවාම බුදුහාමුදුරුවෝ සක්විති රජකමක් හදලා පෙන්නලා තියෙනවා. මේව සප්ත රත්න හතක් පහළ වෙනවා දැහැමිව පාලනය කරනවා කියලා. හැබැයි ඉතිහාසයේ අද දක්වා සක්විති රජ කෙනෙක් කොහොම පහළ වෙලා නැහැ. බුද්ධ චරිතයේ විතරක් දාලා තිනවා මහාන වුණොත් බුදු වෙනවා සක්විති රජ වෙනවා කියලා ගිහිගේ හිටියොත්. ඒත් උනේ නැහැ. එහෙනම් මේ සක්විති රජ කියන වචනයෙන් පෙන්වන්නේ දෙවියන් විදින සැපතේ ස්වභාවය පෙන්වන්න උපමාවක් විතරයි. ලෝකේ නැත්තේ ඒක තමයි ඒක. එහෙම නැත්නම් මම හිතන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිඳගත්තේ අවබෝධයටපත් වෙන්න. දැන් කාලේ හරියින්දා. එහෙනම් පැවිදි වුණ නිසා බුදු වුණා ගෙදර හිටියා නම් ගෙදරින් ඔය ලබා ගන්න අවබෝධයට තමයි සක්විති රජකම කියන්නේ කියලා මම අනුමාන කරනවා. ඒක හරි හෝ වැරදි කියන්නේ විවේචනය කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ අරුණහම වෙන මොකද සක්විති රජ දැහැමී කියලානේ කියන්නේ. නෑ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වචනෙන් කියන්න බැරි දේ කියන්න හදපු උපමා ඒවා පොළොවේ තියෙන දේවල් සත්‍ය සිද්ධි වශයෙන් හිතා ගන්න එපා. මතක තබා ගන්න.
අපි එහෙමයි හිතන් ඉන්නේ. අපායේ දුක පෙන්වන්න හදලා පෙන්වනවා යම ලෝකයක්. දිව්‍ය ලෝකේ සැප පෙන්වන්න හදලා පෙන්වන සක්විත රජකමක්. හදලානේ පෙන්වන්නේ උපමාවකින්. අපි කොහෙද ඉන්නේ? ඒ කියන්නේ අපේ චින්තනය පටුයි අපි වගේ තමයි හිතන්නේ. දැන් එහෙමනම් අර මම කියපු කතාවේ සඳහන් පරිදි ගිනිගෙන දැවෙනවා. සාගරයට වැටී මිය යනවා. පිහියනුම් කනවා. ගිල සිඳලා මරනවා. යුද බියේ මිය යනවා. කාන්තාරවල මිය යනවා අපි පස්සේ. මේ සියල්ල අපි මුහුණ දීලා තියෙනවා. ඉවරද? නෑ ඉදිරියටත් මුහුණ දෙන්න වෙනවා. මේ වකවානුවල තුළ ඊශ්‍රායල් පලස්තීන අර්බුද තුළ ඇතිවෙන්නා වූ ගහමරා ගැනීම් වල දරුවෝ කොතරම් මිය යනවාද? ඒ දරුවන්ට කොතරම් දුකද? ඒ දරුවන්ගේ මව්පියන් කොතරම් අනුනායල්පෙනවද? එකම මවෙක් එකම පියෙක් නිසා හැඬු වැළපුණ කඳුළු මහසාගරයේ ජලයට වැඩි කියලා උපමාවකින් පෙන්නලා තිබෙන්නේ. හිතන්නවත් බෑ නේද? උරුම කරගන්න ඕන. උරුම කරගත්තාම බැඳෙන්න ඕන. පෘථග්ජනයාට හිමි වෙන ඉරණ මේකයි. පෘථග්ජන පුද්ගලයාට මේ උරුම කර ගැනීමේ වරම දීලා තිනවා. බැඳෙන එක වරදක්. බැඳෙන එකේ දුක තියෙන්නේ. ඔය අපි හිතන් හිටියට ජීවිතය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ ජීවිතය දුකයි කියලා උගන්වන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය දුකයි කියලා උගන්වනවා වරුණාම. ඒ නිසා ඒ බැඳීම කියන එක ඕනෑම සත්ත්ව ස්වභාවයක සිදුවෙන දෙයක්. එකයි ඒකට කියන්නේ භවගාමී. සත්වයා ස්වභාවයෙන්ම භවගාමී. භවයේ ගමන් කරන සුළුයි පවෙන් පිනෙන් ධානයෙන්. මේ තුනෙන් එකක් කරන්න තමයි ඔබට බුදුවරයෙක් හමු නොවන තාක්කල් මිනිස්සු වෙලා කරන්න පුළුවන්. සත්වයින්ට ඒකත් බෑ. දැන් එහෙමනම් අපි හිතමුකෝ අර ඔබ පුංචි කාලේ ගිහින් ඇති සමහර විට අර සංගීත පුටු තරඟයට. ඉතින් මේකේ පුටුවක් හම්බ වෙනකල් යන්නේ බලාගෙනනේ. නමුත් ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ. එක්කෙනා හම්බ වෙන්නේ අඩුවෙන් එකක්. එයා යන්න වෙනවානේ. අන්න ඒ වගේ මේ සසරෙන් මිදෙන්න අවශ්‍ය පුටුව ඔබට ලැබිලා තියෙන්නේ. තැන. ඔබ ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඔබ ඒක යොදා ගන්නවා සතර ඇවිදින්න ආයුසරයක්. නමුත් බුද්ධෝත්පාදය කියලා කියන කාලය වසර ගණන් හදලා කියන්න පුළුවන් කමක් නැහැ. අබුද්ධෝත්පාදයට සමගාමීව පුංචි කාලයක් කියලායි කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ උදාහරණවල තියෙනවා ඔය ළමයින් වශයෙන් නැත්තම් ඔබ දන්න විදිහේ මිමක් තියෙනවා. දැන් මගේ කාලේ ආරාඩි අඟල් තිබුණේ. නමුත් ඒ ආරාඩි අඟල් වගේම මීටර් කිලෝග්‍රෑනුත් මම පාවිච්චි කළා නිසා දෙකම පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ අනුව ඔබට දිගමනින්න ඕන නම් කඩේට ගිහින් ගන්න වෙන්නේ මේ රෙදි කිලෝ නෙමෙයි, රෙදි ලීටර් නෙමෙයි, රෙදි මීටර්, සෙන්ටිමීටර්. එකයි ගන්න පුළුවන්. මීටර් එකක් වගේ එකක් දෙනවා. ඒක බෙදලා බලන්න සෙන්ටිමීටර් 100යි. එක බෙදලා බලන්න මිලිමීටර් 1000යි. එක කියන්නේ 1000ක් තමයි එකක් කරලා තියෙන්නේ. මම දකිනවා මේ මිලිමීටර් එකක් වගේ තමයි බුදුවරයෙක් පහළ වී සදහම් අතුරුන් දහම් වෙන කාලේ. ඒක වසර ලක්ෂ 5ක් හෝ 10ක් 20ක් වෙනවට මම කැමතියි. 5000කින් වලලන්න එහෙම මම කවදාවත් කැමති නැහැ. මොකද ඉතුරු උපදින සත්වයින් සඳහා වෙන මාර්ගයක් නැති නිසා සදහම් සුරකින්න ඕනකමක් කරනහම බුදු සාසනේ වලලන්න ඕනකමක් මට නම් කවදාවත් නැහැ. මොන පොතේ තිබුණත් මම ඒක ඇත්තක් වුණත් මට ඒක ඕනකමක් නැහැ. මොකද ඉදිරියේ උපදින සත්වයින්ටත් විමුක්ති මාර්ගය කියන එක බුදුන් වහන්සේ වදාළ සදහම් තුළ තියෙනවා කියන එක මම දන්නවා. ඒක වැහුවොත් එහෙනම් අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න යනවාම ඊළඟ බුදුරයා පහළ වෙන තුර ගැලවීමක් නැහැනේ. එහෙනම් අර අබුද්ධෝත්පාදයේ මිලිමීටර් 999 තරම් විශාලයි. දැන් ඒකේ නිවන් මඟ කියලා දෙන්න කෙනෙක් නැහැ. පව්වල යෙදමින් පින්වල යෙදමින් අටලෝ දහමේ කම්පාවෙන් මිනිස්සුන්ට දුක් විඳින්න ඇරුණාම සතරේ ඇලිලා ගැලවෙන්න තැනක් නැහැ නේද? බුද්ධෝත්පාදෙත් සදහම් වනතුරු බැරි නම් අබුද්ධෝත්පාදේ කොහොමත් බෑ. හරි වැරදිවත් කියලා දෙන කෙනෙක් නැහැ. දැනටත් හරි වැරදි මේ ඕන තරම් කියලා දෙනවා. ඒ වුණාට හොරකම් කරන්නේ නැහැ කියලා හොරකම් කරනවා, මත්පැන් බොන්නේ නැහැ කියලා මත්පැන් බොනවා, මත්පැන් පෙරන්නේ නැහැ කියලා නීති විරෝධී මත්පැන් වලින් වැහිලා මේ රට මේ කාලේ. දැන් ඔය මේ පවපින දෙක විපාක කියලා දෙන දහමක් තිබියදීත් මිනිස්සු පව් කරනවා. ඉතින් අර කියලා දෙන්නේ නැත්නම් හරි වැරදි කෝකවත් තේරෙන්නේ නැහැ නේ.
ඒ නිසා මම අද දකිනවා මේ මිනිස්සුන්ට පව විපාක විශ්වාසයක් නැහැ කොච්චර කිව්වත්. විශ්වාසය තියෙනවා නම් පව් කරන්නේ නැහැ. මොකද තමන්ට අනාගතයට විඳවන්න වෙනවා කියන නිසා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් මම ඔබට ධර්ම දේශනාවෙන් භාගයක් පැහැදිලි කළා සසරේ ස්වභාවය. දැන් ඊතුරු වාක්‍යයට එනවා. ඔබ පාසල් ගිහින් ඉගෙන ගන්නවා කල්යාණ මිත්‍රයා කියලා. කල්යාණ කියන්නේ පාලියෙන් යහපත්, මිත්‍රයා කියන්නේ යාළුවා. එහෙම සිංහලට පරිවර්තනයක් කරගත්ත හැකි සමාජයට. ඒ නිසා ඉතින් ඔය ඔබට ගෙදර වහලා යනකොට යතර දිලා යන්න පුළුවන් නම්, අතමාරුවක් ගන්න පුළුවන් නම්, ගෙදර වහලා යනකොට ගෙදර ඉන්න සත්තුන්ට කන්න දෙන්න පුළුවන් නම් කාට හරි ගවයා ගැට ගහනවා නම් වතුර ටිකක් දීලා කල්යාණ මිත්‍රයා කියලා කියනවා. ඒක හරියන්න පුළුවන් ඔබට. නමුත් අංගුත්තර නිකායේ ඒකක නිපාතේ කල්යාණ මිත්‍ර වර්ගයේ කොහොමද කල්යාණ මිත්‍ර තියෙන්නේ? ඒ පාඩේ තමයි මම ඔබට කිව්වේ. ඒ කල්යාණ මිත්‍රයා කවුද කියලා හොයාගන්න වෙනවා. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දකින්නේ කල්යාණ මිත්‍ර සේවනය තරම් එක සම්පත්තියක්. මොකද කරනවා කියලා පෙන්වන්නේ. අනුප්පන්නං වා කුසල ධම්මා උප්පජ්ජති නූපන් කුසල් උපදවා දෙන, උප්පන්නං වා කුසල ධම්මා පරිහායති උපන්න කුසල් දුරු කරන. මේකේ තේරුම හොයාගන්න නැතුව වරද්ද ගන්න එපා. මේ අකුසල් කියන්නේ පව්, කුසල් කියන්නේ පින් නෙමෙයි. අන්න අපට තියෙනවා ධර්මයේ වරද්දා ගැනීම තුළ නැත්නම් උපාදානයන් තුළ විපාක දෙන්න හදාගත්තා වූ තියෙන මූල ටිකක් ලෝභ දේශ මොහ. ඒව තමයි උපන්න අකුසල්. මේවා දුරු කරන හැටි කියලා දෙන්න ඕන. ඒ වගේම කුසල් වල අර්ථය අපි ඔය භවගාමී කුසල් කියන වචනේ පාවිච්චි කළාට පුණ්‍යාවි සංකාරයට ආයු වර්ණ සැබ්බල දෙන මේක හොයන්න පුළුවන් තැනක් තියෙනවා. සිදුහත් කුමාරයාගේ කාලේ ඉතින් ඔය මෑණියොත් සිල් සමාදන් වෙලා හිටිය හොඳ දේවල් තියෙන්නේ නැතිනේ. ඒ කියන්නේ පින් නැමැති කුසල් ලෝකේ තියෙනවා. ඕන ආගමකක් තියෙනවනේ පින් නොකීවට. ඒ වගේම ධාන කුසලුත් උපදවාගෙන බබලෝ යන කට්ටියත් ගිහින් හිටියානේ. එතෙන් දක්වා සිදුහත් තාපසතුමා ගිහිල්ලා හෙව්වනේ. අර 8 වෙනි ධානය උපදවා ගත්තා. එය තමාසෙ වූ සත්‍ය බව, සත්‍ය නොවන බව දැන එතනින් එහාට ගියානේ. ඒ ගිය පාරට මොකද්ද කියන්නේ? කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී. පවහරි පිනහරි ධානයේ කුසල නම් ඊට එහා යන්නේ නැහැ. සිදුහත් කුමාරයෝ හෝ තාපසතුමා එතන නතර වෙනවා. උන්වහන්සේ සත්‍ය කියලා කුසල් කියලා ඊට එහා දෙයක් හොයලා තියෙනවා. හොඳයි, පවෙන් පිනෙන් එහා ගියේ මොනවද උන්වහන්සේට හමු වුනේ? සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීම හමු වුණා. මේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වෙන්වීමේදී හමු වෙන්නේ නිර්වාණය නැමැති කුසලයේ නෙමෙයිද? නූපන් කුසල් උපදිනවා කියන්නේ සෝවාන් වෙනවට. උපන් කුසල් වැඩි දියුණු වෙනවා කියන්නේ සෝවාන්, තකුරුදාගාමී, අනාගාමී, අරිහත් වෙනවට. මෙන්න මේක කරලා දෙන්න පුළුවන් කෙනා කල්යාණ මිත්‍රයා. බුදු සමේ කල්යාණ මිත්‍රයා. මම ඉතින් සාමාන්‍යයෙන් විහිළුවට මෙහෙමත් කියනවා. ඇත්තත් වෙන්නේ නැති සමහර විට. අපි හිතමුකෝ බීමත් පුද්ගලයෙක් ඉන්නවා. දැන් ඉතින් හැන්දෑවට නැතුවම බෑ. මේ කිසිම ආදායමක් නැහැ. දැන් ඉතින් නිකන් පිස්සු වගේ. එතකොට කවුරු හරි ඇවිදින් නොමිලේ දුන්නොත් හරි නැත්නම් යන් මං ගෙවන්නම් කිව්වොත් හරි. ඉතින් ඒකට මං කියන වචනේ හොඳ නෑ. නමුත් එහෙම කියනවා මේ සමාජය. උඹ නම් මචං කල්යාණ මිත්‍රයෙක්. දැන් බරක්කු බොණ්ඩ යන එකත් බොණ්ඩ යන්න කීයක් හරි දෙන එකත් කල්යාණ මිත්‍ර සේවනය කරපු බෞද්ධයෝ ඉන්න රටක් නේද මේක? නමුත් බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රයා කවුද? ඔබේ සිතින් ලෝභ දේශ මොහ ඉවත් වෙන හැටි කියලා දෙන්න ඕන. ඔබේ සිතට නිර්වාණය ප්‍රත්‍යක්ෂ වෙන හැටි කියලා දෙන්න ඕන. එතකොට මම ඒකට කියන්නේ ඒකයි බුද්ධාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය. සොයන්නාට සම්බුවේ කියලා තියෙන්නේ. ඔව්. ඔබත් මම වගේ, මමත් ඔබ වගේ. මමත් ඔන්න විහාරස්ථානයට යනවා, පාසල් යනවා, දහම් පාසල් යනවා, හොයනවා. එක එක්කෙනා කියලා දෙන ජාය අහගෙන ඉන්නවා. බලපුවම මදි තේරෙනවා, මදි නැත්තම් ඒකේ ඇත්ත ටිකක් අඩුයි වගේ පේනවා. ඉතින් තව හොයනවා. අදත් අපි කතාවක් ඇති වුණා. අපේ අම්මලා තාත්තලා කියන මාතෘකාව යටතේදී මම පව් කරලා නැහැනේ, මම බොහොම හොඳ දේවල් කරලා තියෙනවා, බණ පොත් බලලා තියෙනවා එහෙම කියලා. ඒගොල්ලෝ සැනසීම මොකක් නිසාද?
ඔවුන් සැනසුනේ ධර්මය හම්බුනේ නැති නිසා මව්පියන් හතර උපස්ථාන කරලා විහාරස්ථාන රැකගෙන පින් කරලා පිනෙන් පරලෝ යන්න. එච්චරයි ඒ තිබිච්ච බුද්ධ ආගම. වසර 50ක් 60කට 100කට ඉස්සලා බැලුවොත් එහෙම ඊට එහාට නැහැ. ඒ කියන්නේ භව ගාමිත්වය තියෙනවා භව නිරෝධ ගාමිත්වය වැහෙනවා කියලානේ පෙන්වන්නේ. බුදුවරුනේ එලි කරන්නේ ඒක. දැන් අපි උපන් සමාජයේ ධර්මදේශනා අනන්ත තිබුණා. නමුත් ඒවා භවගාමී. ඒවට අපට දීපු පූර්වාදර්ශය තමයි ගිහි නුඹලාට නිවන් දකින්න බෑ. പ്രേතවස්තු විමානවත්තු කියවලා පව් වලින් අයුම් වෙලා පින්දහම් කරපල්ලා මිනිසුන් අතර හො දෙවියන් අතර උපදින්න අනාගත බුදුහාමුදුරුවෝ නිවන් මඟ කියලා දෙනතුරු. එහෙම තෙරවාදී සසුන තුළ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා සිල් තිබුණාට දානේ ධානය තිබුණාට නිවන් මඟ වැසූ සසුනක් නෙවෙයිද තිබුණේ. දැන් මෙතන ඉඳලා මේ ගොඩ අරන් එන්නේ. ක්‍රමයෙන් ටික සංඝ පරපුරේම දැක්ම දියුණු වීම තුළ පෞද්ගලිකව කාගේ වැඩක්වත් වශයෙන් අපි ඒක හිතන්නේ නැහැ. දියුණු වීම තුළ ත්‍රිපිටකය කියවීම තුළ පාලිය හැදෑරීම තුළ අනුගමනීය ප්‍රතිපදා තුළ මිනිසා ඒ පැත්තට හොයනවා. ඒ නිසා පරිණාමයක් එක මිනිස් වර්ගයාගේ පරිණාමයක්. දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සත්‍ය ගවේෂකයින්ගේ පරිණාමයේ උපරිමය. ඒ වගේ උපසම්පදාව තුළන් වේ සතපහන යටපත් වුණා වූ පව්පින් වලින් එහාට ආගමක් නොතිබුණා වූ සමාජයේ මේ සද්ධර්මය හෙවීම කියන එක පරිණාමයක්. වාද විවාද වලින් බැනගමින් හෝ දඟදවාදත් යම් ආකාරයේ ගුරුකල කීපයක් වශයෙන් මේක හොයනවා විකාශනය කරනවා. හොයන්නට හම්බ වෙන්නේ. අන්න දැන් ඔබට එහෙනම් මේ වචනය අනුව ඔබට මොකද්ද කල්යාණ මිත්‍ර සම්පත්තිය වෙන්න ඕන. මොකද්ද මේ බුදු සමයෙන් පෙන්වන නිවීම හඳුන්වා දීලා තියෙන්නේ? යම් තැනක ලෝභය, දේශය, මෝහය නැද්ද එතන ඇත්තේ නිර්වාණයයි. යම් තැනක ඔබගේ භවවීම හෙවත් සසරට බැඳීමේ හේතු තැබීම නතර වේද භව නිරෝධෝ නිබ්බානಂತಿ. ඒ වචනේ තේරුම් අරගෙන ඔබ භව ගාමී වෙන හැටි තේරුම් ගන්න. භවයේ ඇවිදින්න හේතු තියෙන හැටි තේරුම් ගන්න. අන්න ඒක කියලා දෙන කෙනා කල්යාණ මිත්‍රයා. ඊට පස්සේ භව නිරෝධය කියලා දෙනවා. නිරෝධය ඔබ කරන්න ඕන. එතකොට අන්නේ භව නිරෝධයේදී මොකද වෙන්නේ? නූපන් කුසල් උපදිනවා. ඒ වගේම උපන්න කුසල් දුරු වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණේ කරගන්න අවශ්‍ය ආකාරයට කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය කෙනෙකුගේ මුණ ගැසීම සත්පුරුෂ සංසේවය කියන වචනේත් පාවිච්චි කරනවා මේ සඳහා. තවත් ඒ වගේ වචන පාවිච්චි කරනු ලබනවා. ඒ නිසා ඔබට මේ කාරණේ පිළිබඳව ටිකක් දුර්ලභ අවස්ථාවක් වශයෙන් හිතන්න ඕන. ඔබ හොයන්නත් ඕන, කෙනා හම්බ වෙන්නත් ඕන. දැන් මේ ඔබ හොයාගෙන යන ගමනේදී ඔබට හම්බ වෙච්ච කාරණා ටිකක් මම කියලා දෙන්නද? මට නම් හමු වුණා පුංචි කාලේ. තරුණෙක් වෙන කාලේ. මේ ලෝකේ තියෙන මේ සියලු දේවල් කැඩිලා විඳලා යනවා. ඉතින් ඒ හින්දා බුදුහාමුදුරෝ දේශනා කරලා තින්නේ ඕක තමයි අනිත්‍ය. හරිනේ බැලුවම. නමුත් එතන හිටියානම් මේ දේශකින් වහන්සේ අද නැහැ. ඒකට සෑහීමටපත් වෙන්න බෑ. අන්න ඒ වගේ ඔබට හමු වුණාද? මේ සඳහා ගෙදර දොර ඉඳන් කටයුතු කරන්න බෑ, බාධක බහුලයි. සසුන්ගත වෙන්න ඕන, පැවිදි වෙන්න ඕන. එහෙම මතයක් සමාජයේ තියෙනවා. හැබැයි ත්‍රිපිටකය කියලා බැලුවොත් එහෙම වචනයක් කියලා නැහැ. එහෙනම් යෝ බික්ඛු ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන්නේ බික්ඛු නෙමෙයිනේ, යමෙක්. ඒ යමෙක් කියන කෙනාට ස්ත්‍රී භාවයක්, පුරුෂ භාවයක්, ගිහි භාවයක්, පැවිදි භාවයක් නැහැ. ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුන් දකින්න පුළුවන්. එහෙනම් අර පැවිදි වෙලා මේක කරන්න ඕන කියන මතයට තැනක් නැහැ. ඒක බොරුවක්, අතහරින්න වෙනවා. නමුත් මේ බාහිර ලෝකේ තියෙන වස්තු කැඩෙන බින්දෙන එක අනිත්‍ය නම් බුදුහාමුදුරුවෝ බණ කියන්න ඕන නැහැ. ලෝකේ උපන් තැන් ඉඳන් ඕක වෙනවා. මිනිස්සු ඔක්කොම දන්නවා. අන්‍ය ආගමිකව පවා දන්නවා. නෑ.
බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය සිදුවෙන එකක් නෙවෙයි බලන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය තමන් නුවණින් බලන්න ඕන දෙයක්. සිදුවෙන එකක් නෙවෙයි. අර සිදුවෙන එකක් නේ අපි කතා කරන්නේ. අන්න මේ වචනවල මේ නොගැඹුරු අර්ථය ගැඹුරු කරමින් පැහැදිලි කරන කෙනෙක් ඔස්සේ එනකොට ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය හමු වෙනවා. කල්යාණ මිත්‍ර සමයේදී සම්පත්තියේදී බුද්ධෝත්පාදයක සදහම් හමු වුණ පුද්ගලයාට මේක කරන්න පුළුවන්. ඔබ ෂණ සම්පත්තිලාභියෙක්. අර අටෙන් මිදලා ආපු නවවෙනි ෂනේ ඉන්න කෙනා. ඔබට අඩු අර සංසාර චක්‍රයේ ඔක්කොගෙම නිදහස් වෙලා ඇවිදින් දැන් ඉන්නේ. තව සදහම් විතරයි. නමුත් සදහම් කියන්නේ කෙස්වල අනිත්‍ය හෝ මල්වල අනිත්‍ය නෙමෙයි. සදහම් කියන්නේ පින්ලෝ පින් කරලා දිව්‍ය ලෝක යන එකට නෙමෙයි. මතක තියාගන්න. සදහම් කියන්නේ දාන දීලා සිල් සමාදන් වෙන එකට නෙමෙයි. ඒවට කියන්නේ පුණ්‍ය කර්ම. ඒවා භවගාමී ක්‍රියාකලාපයන්. තව එහාට හොයන්න වෙනවා. එහෙනම් එතකොට තමයි මෙන්න මේ කාරණේ සමාජයේ පොත්පත්වල තියෙනවා ඉඳලා හිටලා විවෘත කියනවා කෙනෙක්. නමුත් අපි එක අපේ ධර්මදේශනා කාල සීමාව 2013 සිට තමයි මාධ්‍යවල අපි එදා ඉඳලමත් කියනවා ඕක. මොකද්ද? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ආවේනික වූ බුදු සසන තුළ අනුගමනීය ප්‍රතිපදාවක යන්න පුළුවන් කෙනාට පමණක් කළ හැකි තවත් කර්මයක් එලි කරලා තියෙනවා. එතකොට මේ සියලු කර්ම හතරක්. එකට එකක් අනුපාත වශයෙන් ගත් කළ හතරක් කර්ම තියෙනවා. ඒ හතරෙන් එකක් තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් නිර්දේශ කළා වූ මේ සසර ගමන මිදෙන්න අවශ්‍ය කර්මය. එකක් පාප කර්මය දුක් විපාක. එකක් පුණ්‍ය කර්මය ලෞකික සැප විපාක. එකක් ධාන කර්මය බබලෝ යන විපාක. එතකොට ඒ සංසාරයේම කන්න කම්ම කන්න විපාක, සුඛ කම්ම සුඛ විපාක, කන්න සුඛ කන්න සන්න සුඛ විපාක. අන්න කල්යාණ මිත්‍ර සම්පත්තියේදී නම් කර්ම රැස් කළ සසරේ විපාක හම්බ වෙනවා. යරුණාම කර්ම රැස් කිරීමේ විපාකයක් වශයෙන් නිවීම නම් වූ සැනසීම හමු වෙන්නේ නැහැ කියන එක ඔබට තේරෙන්න ඕන. අපි නම් අද නෙමෙයි කියන්නේ. ඒ සඳහා ඔබට තව කර්මයක් යෝජනා කරනවා. කර්මක්ෂය කිරීමේ කර්මය. අර අපාය උපදින්න තියෙන කර්මයි, දිව්‍ය ලෝක යන්න තියෙන කර්මයි, බ්‍රහ්ම ලෝක යන්න කර්ම ඉවර වුණොත් තමයි සසර ගමනක් නතර වෙන්නේ. එහෙනම් ඔබේ දැනුම එන්න වෙනවා කර්ම රැස් කළොත් භවය හැදෙනවා, සසර හැදෙනවා. කර්ම ක්ෂය කළොත් පමණක් සසර ගමන නිමා වෙනවා. ඒකවල කන්දානම් පටිපාටි ධාතු ආයතන ඉවර වෙයි මං හිතන්නේ. කයෙන් නෙවෙයි නෑන්නේ ඒවා මූල වශයෙන් අරන්නේ. අන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය මම දකින්නේ ඔබට වර්තමාන මොහොතේ ඔබට ලැබෙන මේ සුන්දරතම අවස්ථාව නැත්නම් මොහොත කර්ම රැස් කරන මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න නැතුව කර්මක්ෂය කරන හේවත් උපන්න කුසල් දුරු කරන නූපන් කුසල් උපදවන තැනක් බවට පත් කරගන්න හැටි කියලා දෙන කෙනා තමයි මම දකින්නේ කල්යාණ මිත්‍රයා. දුර්ලභ වෙන්න පුළුවන්. ඒක ඉතින් ඒ මතය පිළිගන්න සංඛ්‍යාව වැඩි වෙන්න සුලභ වෙනවා වරුණාම නැත්නම් අර පරණ මතේම තමයි උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් මගේ ජීවිතේ මම මේක 2005 විතර ඉඳලා කියනවා. ඒ පහේ කියන කාලේ මං ඇසුරු කරපු අයවත් ඒක පිළිගත්තේ නැහැ. මොකද ඒගොල්ලෝ අර අනාගත බුදුහාංගහ නිවන් දකින්න ඉගෙන ගත්ත අය. ඒ නිසා එලිපිටම මට ඒකට කැමති වුණේ නැතුව හිටියා. ඔය කොච්චර කිව්වත් බෑ කියලා. හැබැයි අද එහෙම අය කියන්නේ නැහැ. හිත ඇතුලේ තියෙනවද දන්නේ නැහැ. නමුත් අද එහෙම කියන්නේ නැහැ. ඒ වගේම අපි ඒ කාලේ ඔබට අනුමෝදනා කරන පුණ්‍ය වාක්‍යයේ මේ සේරම එකතු කරගෙන අනාගත බුදුරජාණන් වහන්සේ මතු උපදිනා බුදුන් වහන්සේ ධර්ම දේශනා කරලා අහලා සෝවාන් ආදී මාර්ගඵල වලින් නිර්වාණය ප්‍රාර්ථනා කරන ජනප්‍රිය පින් වාක්‍යයක් තිබුණා අපේ ළමා කාලේ. දැනටත් සමහර අය තියෙනවා. නමුත් අපි ළඟ නැහැ. අපිට තේරුණ දවසේ ඉඳලා අපි ඒක කියන්නේ නැහැ. මන්දයත් මේක අනාගත බුදුරෙක් ලබා දෙන දෙයක් හෝ මැරිලා ලබන දෙයක් නෙමෙයි. Taman ළඟ තියෙන දෙයක් දැනට වැහිලා තියෙන්නේ. නීවරණ නම් වූ ක්ලේශ ධර්මයන්ගෙන් නිවන වැහි තිබෙනවා. නීවරණ ටික අයින් කරගත්තොත් නිවන එදත් තිබුණා, අදත් තියෙනවා, ඉදිරියටත් තියෙනවා, ඕන කෙනෙකුට තියෙනවා. නීවරණ පෞද්ගලිකයි.
මේ පෞද්ගලිකත්වය තමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. තම තමන් හදාගත්ත. අන්න මේ කාරණේ පැහැදිලි කරනකොට ඊට පස්සේ එහෙනම් මේ කර්ම රැස් කරන තැන කර්ම ෂය කරන තැන බවට පත් කරන්න වෙනවා. කර්ම රැස් කරන තැන ඒක කරනකොට යාට කියනවා අනුසෝතගාමි. එතන කර්මක් ෂය කරන්න යොදා ගන්නකොට කියනවා පටිසෝතගාමි. කර්ම රැස් කරනවා නම් කොට කර්ම මාර්ගයේ ඵල තියෙනවා. මතක තියාගන්න. ඒක විපාක. කර්ම මාර්ගයේ ඵල අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ විපාක ලෞකික විපාක. කර්මක් ක්ෂය කරන විපාකයක් තියෙනවා. ඒක ලෞකික නෙමෙයි ලෝකෝත්තර විපාක. ඒක කර්ම ක්ෂය කරන මාර්ගයේ ඵලය නිර්වාණය. මාර්ගඵල. මාර්ගය නෙමෙයි ඵලයේ මාර්ගයේ කෙලවර වෙන්නේ භව නිරෝධයෙන් භව නිරෝධෝ නිබ්බානං. ඔන්න මේ කාරණාව මෙතන විස්තර කරන්න හුඟක් කාලය ගන්න බෑ. මේක සිදුවෙන හැටි කිව්වා ඊට පස්සේ අපට. කොහොමද? ඔබ බෙදා ගන්න මං පැහැදිලි කරලා තියෙන පරිදි මෞකසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වුණාට දැන් ජීවත් වෙන්නේ වර්තමාන මොහොතේ. ඊයේත් නෑ හෙටත් නෑ. මේ මොහොත ඔබ කරන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උදෙන අරමුණක් එක්කලා ජීවත් වෙන එක. මේ අරමුණ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හෝ ධම්මාරමණයක් විය හැකියි. ඒ අරමුණ මුල් කොටගත් වේදනා, සංඥා, සංකාර පහක් තමයි ඔබ පාවිච්චි කරන්නේ. දැන් ඔබ ළඟ පංචස්කන්ධය හට ගන්නවා. දැන් ඔබ මේක පවට නැඹුරු කරොත්, පිනට නැඹුරු කරොත්, ධානයට නැඹුරු කරොත් පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, අනිත්‍යාභි සංකාර, පිනේදී පින මම වෙනවා, පවේදී පව මම වෙනවා, ධානයේදී ධානය මම වෙනවා. මමත්වයෙන් ගත්තොත් සසර හැදෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. අන්නේ ඒකට කියන්නේ උපාදාන වෙනවා. පව උපාදාන වෙනවා, පින් උපාදාන වෙනවා, ධාන උපාදාන වෙනවා. උපාදාන සහිතනම් ස උපාදානස්සකෝ හං වච්ච. උපාදාන සහිතනම් උත්පත්තින් පඤ්ඤාපේමි. පව උපාදානෙන් අපාය, පින් උපාදානෙන් කාමසුගතිය, ධාන උපාදානෙන් බවලෝ. නො අනුපාදානස්ස. මේ මොහොත උපාදානෙන් මිදෙන හැටි කියලා දෙනකොට ඒක තමයි මාර්ගඵල. දැන් ඉතින් මේක මේ අරමුණ තුළ විග්‍රහ කරපු සූත්‍ර සිය ගානක් ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් ඒක විස්තර කරන්නේ අරමුණ තුළ පොතේ විතරයි තියෙන්නේ, එක්ක පෙළ විතරයි කියන්නේ. ඒක රූපය තුළ, ශබ්දය තුළ, ගන්ධය තුළ, පාපය තුළ, පින තුළ, අරමුණක් තුළ විග්‍රහ කරන්න ඕන. එතකොට මොකද කියන්නේ? එතකොට කියනවා ස්පර්ශ වෙනවා, විඳිනවා, විඳීමට ඇලෙනවා, පසපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා. එහෙනම් උපාදාන වෙනවා. උපාදාන වුණොත් භව අන්න සසරට හේතුවක් ඉතුරු කළා. ඒ පමාව. ඒ තමයි කරමින් ආපු දේ. පව තුළ, පින තුළ, ධානය තුළ, අපාය තුළ, දිව්‍ය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ තුළ ඕන එකක් තුළ ඔක තමයි කරමින් ආවේ. රැස් කරනවා, විපාක ගෙවනවා. දැන් එහෙනම් ඒක කර්ම මාර්ගයේ ඵල. දැන් මේක ධර්ම මාර්ගයේ වෙන්නේ කොහොමද? මාර්ගඵල වෙන්නේ කොහොමද? ඔබට පුළුවන් නම් පස්සපච්චා වේදනා. වේදනාවට එහා මමත්වෙන් නොගන්න මේ අරමුණ. තණ්හා කරන්නේ නැතුව ඉන්න. එහෙනම් උපාදාන වෙන්නේ නැහැ. උපාදාන නැත්තම් භව වෙන්නේ නැහැ. භව වෙන්නේ නැත්තම් භව නිරෝධ නේද? දැන් එතකොට ඒක මාර්ගය. දැන් එතකොට මොකද වුනේ? ක්ලේශයන් නැසුණා. උපන් අකුසලයේ දුරු වුණා. අනාගතයට හේතුවක් ඉතුරුනේ නැහැ. දැන් එතන තියෙනවා ඵලය. මාර්ගඵල ලබනවා කියන්නේ අර නිවන ලබනවාට. මාර්ගයේ කෙලවර තමයි ඵලයේ තියෙන්නේ, මාර්ගය නෙවෙයි. එහෙනම් සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියන්නේ ඒකයි. එහෙනම් මේ තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා, භව නිරෝධෝ කියන එක ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණ තුල ඔබ කරන්න ඕන. අර අල්ලා ගැනීමෙන් මමත්වෙන් ගැනීමෙන් වෙන දේ, මේ අල්ලා නොගැනීමෙන් මමත්වෙන් නොගැනීමෙන් වෙන දේ. අන්න මේ කාරණාව මොනම ධර්ම න්‍යායක් ඔස්සේ හෝ අහන්න හම් වෙන්න ඕන. දේශකින් වහන්සේ කෙනෙකුගෙන් නැත්තම් නිවැරදි පොතපතකින් කියවලා තේරුම් ගන්න ඕන. දැන් එතකොට ඒකට සුතමේ ඥානය, සෝතං ඕදහති. කන් යොමු වෙනවා. දැන් ඊට පස්සේ හිතන්න වෙනවා. ඔබට ඔබේ චින්තනයෙන් හිතන්න වෙනවා සතර හැදෙන හැටි සහ ගැලවෙන හැටි. එතකොට ඒකට චින්තාමය ප්‍රඥා කියනවා. දැන් ඊට පස්සේ කරන්න ඕන. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කරන්න වෙනවා. කෘත්‍යයක් තියෙනවනේ පැවරිලා. දැන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? සියලු කටයුතු කරන ගමන් යහපත් කාරණාවල මේ භව නිරෝධය නම් වූ ක්‍රියාවලිය ඔබ වීරයෙන් කරන්න වෙනවා. දැන් මේකට සද්ධා, සති, විරි, සමාධි, ප්‍රඥා උදව් වෙනවා. නැත්නම් මේක කරනවට බොජ්ජංග වඩනවා කියලා කියන වෙනම જાතියක් නැහැ. අර මම මගේ ආත්ම කොටගෙන කෙලස් ඉතුරු කරනවට කාමාංග කියනවා, ශේ කරනවට බොජ්ජංග වැඩෙනවායි කියලා කියනවා. ඕනෑම ධර්ම න්‍යායක් ඔස්සේ.
දැන් එතකොට මෙන්න මේක ඔබට කරන්න පුළුවන් තේරෙනවා කරන්න පුළුවන් කියලා තේරුණොත් ඔබ කරගන්න ඕන. දැන් එහෙනම් ඔන්න අක්ඛාතාරෝ තථාගතා බුදුවරු අනිත්‍යයි කියලා දෙනවා. තුම්මේ කිච්ඡං ආතප්පං. ඔබ විසින් ආතප්ප කිච්ඡේවත් මේ කෙලෙස් තවන කාර්යය කරන්න වෙනවා. පාරට බැස්සොත් බුදුන් හමු වෙනවා නැත්නම් ධර්මය හමු වෙනවා නිවීම හමු වෙනවා. නැවත නැවතත් කියලා තේරුම් ගැනීම තුළ වර්තමාන මොහොතේ අරමුණු වළක්වා ගැනීමක් හෝ දැක්ක කියලා හිතීමක් නොව අරමුණ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කිරීම නොකිරීමයි. කිරීම නෙමෙයි ඒක. ඒ නොකිරීම එතනින් හම්බ වෙන්නේ මොකද්ද? කිං කුසල් හම්බ වෙනවා. භව නිරෝධ වෙනවා නම් නිබ්බානන්නේ නේ. ජීවිතේ නිරෝධ වෙනවා කියලා නේ භව කියන්නේ. භව කියන්නේ අර තණ්හා උපාදාන භව කියන්නේ අවශේෂ වෙනවට. අවශේෂ වෙන්නේ නැත්තම් නිර්වශේෂ නිරෝධයයි. ඒකනේ නිබ්බානම් කියන්නේ. මේ සියුම් තැන ග්‍රහණය කරගන්න තැන දක්වා ඔබ ධර්ම ශ්‍රවණය කරන්න. අපි මේ එක දේශනාවකින් අගට මේ ටික කතා කළාට ඔබ ධර්ම දේශනා ගණනාවක් මගින් ඔබේ අවබෝධය මෙතෙන්න ගේන්න ඕන. අන්න දැන් ඊට පස්සේ ඔබ අර කෝටි සංඛ්‍යාත මිනිසුන් අතර බෞද්ධ පවුල් ඉපන් පාරම්පරික බෞද්ධයින් අතර ගෞතම සසුන තුළ වීම හොයන සසම්පත්තිලාභියෙක් වෙලා මේ නිර්වශේෂ නිරෝධය තුලින් ක්ලේශයන් ප්‍රහීන කිරීම තුළ නිවීම නැමැති ධර්මයේ සරණ කරන ජීවත් වෙන්න කැමති කෙනෙක් බවට පත් වෙනවා. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව නැමැති ධර්මයේ සරණ කරගෙන බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. ප්‍රශ්න විසඳන්න හදන්නේ නෑ. නිවීම නැමැති ධර්මයේ සරණ ලබා ගත්තාම අරවා ඒවෙන් අයින් වෙන්නයි කැමති වෙන්නේ. නිවීම නැමැති සරණ ලබන්න ඕන නම් මේවෙන් අයින් වෙන්න වෙනවා. එහෙනම් ලෝභක්කය, දේශක්කය, මෝහක්කය ෂේ කරන්නේ කොහොමද? ෂේ කරන්නේ ඉදිරියට නොතබා අවසන් කිරීමෙන්. මතක තබා ගන්න. ඒ නිසා ඒ දක්වා නුවණැස වැඩෙන්න වෙනවා. මෙන්න මේක කියලා දෙනවා කවුරු හරි. කල්යාණ මිත්‍රයා. දැන් ඔබට ඔබේ කටයුත්ත කරගන්නට අවශ්‍ය නුවණැස පවතිනවා. ඔබට දැන් පුළුවනි අප්‍රමාදය ආරම්භ කරන්න. එතෙකල්ම ඔබ සසර ප්‍රමාදියෙක් කියන එක කල්පනා කරගන්න. මේ ඔබේ ඉල්ලීමට අනුවගත් කල මම මේක දෙකට වගේ බෙදාගෙන සසරේ නිමාවක් නැති හැටි පැහැදිලි කරන්න කරුණු පැහැදිලි කරා එක පැත්තකින් අනිත් පැත්තකට මේ අපිට ලැබිලා තිබෙන සුන්දරතම අවස්ථාව ඔබේ මුතුන් මිත්තන්ට නොතිබුණ ඒ වගේම ඉදිරි කාලයේ සමහරට ආයෙත් නැති වෙලා යන්න පුළුවන් මේ මොහොතේ කාගේ හෝ අතින් විවර වෙන්න. මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදසුන් මග, කර්මක්ෂය කරන මග, කෙලෙස් නැසන මග මේක තේරුණාම ඔබට ඇති වෙනවා මොකද්ද? කෙලෙස් මෙහෙමයි නැසෙන්නේ කියන අවබෝධයකට කියනවා ආසක්කේ ඥානය. 아무තු එකක් නෙවෙයි. මේක මෙහෙම වෙනවා කියන අවබෝධය ඇරුණාම ඔළුව ඇතුලේ පහළ වෙන නුවණක් වශයෙන් පේන එකක් වශයෙන් හිතන්න එපා. මෙහෙම වුණොත් මෙහෙම වෙනව නේද? අනුමාන ඥානය. එහෙනම් ඊට පස්සේ ඔබට ඒ කෙලවර හමු වෙනවා මේ සැනසීම තියෙන බව. ඒක දැක්කනම් ආපහු වැටෙන්නේ නැහැ. ඒක තමයි සද්ධර්මයට පැමිණීම සහ නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වීම කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණයකට කල්යාණ මිත්‍ර සේවනය ලබා ධම්මැස පාදා ගැනීමෙන් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ කර්මක්ෂය කර ගැනීම තුළින් ඔබට නිවෙන සැනසෙන හිමිකම ලබන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මාතෘකාව සසර බිය ඉරක් කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳ ධර්ම දේශනාවක් කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. දායකත්වය ඒ සන්ධ්‍යා නිල්මිනි මහත්මිය විසින් අරමුණු අතර රත්නපුර ගිලිමලේ ඇඹුල්දෙනිය පදිංචි සන්ධ්‍යා නිල්මිනි ප්‍රේමසිරි මහත්මියගේ ජූලි මාස 2 වෙනි දිනට යෙදුන 44 වන ජන්මදින වෙති කොටගෙන මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන ලබන අතර මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලු කුසල් ශක්තියින් ආනුභාවයෙන් එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබ උතුම් නිවන් මඟ සාක්ෂාත් වීම පිණිස මෙම පින් හේතු ආසනාව වේවා. මේ පරලෝක සැපත් ඒ ප්‍රේමසිරි පියාණන් ඇතුළු පරලෝක සැපත් සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් ඇත්නම් පින් අනුමෝදන් වී උතුම් නිර්වාණ අවබෝධයට මතු උපදිනා ජීවිතයක මිනිසත් බව ලබා නිර්වාණ අවබෝධයටපත් වීමට හේතු වේවා. සුජීවත් සිටින්නා වූ කේ නන්දාවති මෑණියන් ඇතුළු පවුලේ ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සලසා ගන්නට මෙම ධර්ම ශ්‍රවණයෙන් ලබන අවබෝධය හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම අවබෝධය හේතු වේවා. පින් කිසි විටකත් නිර්වාණ අවබෝධය පිණිස ලැබෙන්නේ නැහැ. ඒක ආයු වර්ණ සබ්බල පිණිස හේතු වෙනවා. ආයු වර්ණ සබ්බල නිවන් පිණිස හේතු වෙනවා. එහෙමයි පින හේතු වෙන්නේ. කෙලින්ම පින බලපාන්නේ නැහැ මතක තියාගන්න. එහෙනම් ඔබතුමිය කරලා තියෙන හොඳ දෙයක්.
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද උපන්දිනයේ ධර්ම දානයක් දීලා තියෙන්නේ. ඒ ධර්ම දානයේ ලබන්නා වූ සතුට ශාරීරික මානසික නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා. නමුත් ධර්ම අවබෝධය නිවන් පිණිස හේතු වේවා යන්න තමයි ඊළඟට ප්‍රාර්ථනා කරනු ලබන්නේ. සාමාන්‍යයෙන් අපි කියන දේවල් පිළි අරන් වගේ අපිත් කියනවා මියගිය ඥාතින්ට පින් දෙන්න ඕන නම් ගෙදර දාන දීලා පින් අනුමෝදන් කරන්න ගෙදරටයි නෑදෑයෝ ඉන්නේ. මාධ්‍ය ඕන නම් ඕන තරම් ධර්ම දේශනා සඳහා මාතෘකා සකස් කරලා ධර්ම දානය දෙන්න. ඒ මව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් උපේ උපන්දිනය වෙනුවෙන් ඒ වගේම ගුණානුස්මරණය වෙනුවෙන් කරන්න කියලා අපි මතක් කරනවානේ ගුණානුස්මරණය කරන්න කියලා. ඒ වගේම ඔබ මතක් කළ පරිදි ඔබේ මව්පියන් ගෞරවයෙන් සිහිපත් කරන්න. පරලෝකීය ගමනේදී කොතන ඉන්නවද දන්නේ නැහැ. පින් අවශ්‍ය සීමා සහිත පංක්‍යාවකට ඒවට පරදත්ත උපජීවීන් කියනවා. ඔවුන් තමයි පින් අනුමෝදන් කරන සතුටටපත් වෙන්නේ. ඔවුන්ට එතනින් නිවන් මඟ එළි වෙන්නේ නැහැ. මෙහෙ එන්න ඕන ආපහු. මනුෂ්‍ය උත්පත්තියක් ලබා ගන්නට වෙනවා. ලබාගෙන ආයෙත් ඔබ වගේ කල්යාණ මිත්‍ර සේවනය ලබාගෙන අවිද්‍යාව දුරු කරගන්න පාර හොයාගන්න වෙනවා. එසේ කරගන්න ලැබීමෙන් පරලොස්සපත් හැමටත් නිවන් මඟ හෙළි කරගන්න හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. හැමතෙම ගෞතම ශාසනය ඉක්මවා නොයා ත්‍රිලක්ෂණය චතුස්සත්‍ය පටිච්චසමුප්පාද නිරෝධය වැනි ධර්ම කරුණක් අනුගමනය කිරීම තුළින් සසර ගමන කෙලවර කරන්නට අවශ්‍ය නැත්නම් ජීවිතය තුළ නිවීම සැනසීම ලබා ගැනීමෙන් සසර ගමන කෙලවර වෙනවා. ඊට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ